එහෙනම් පුතේ දැන් අපි විභවමානය ගැන අර උදාහරණේ මගින් පැහැදිලි කරගත්තා. දැන් සාමාන්‍ය සම්මත සංකේත භාවිතයේ ඒ විදිහට අපි පැහැදිලි කරගමු. අරකම තමයි පුතේ විභවමානය කියලා කියන්නේ. ලොකු දෙයක් නෙවෙයි. ඒතර විභවමාන පරිපථය මෙන්න මේ වගේ පුතේ. මෙතන විද්‍යුත්ගාමක බලය E0 සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 වෙච්ච කෝෂය. මේකට කියන පුතේ විභවමාන කෝෂය කියලා. මෙන්න මෙතන දානවා පුතේ අපි R0 කියන ප්‍රතිරෝධයක්. මේක අත්‍යවශ්‍ය නෑ හොඳේ. මේ R0 ප්‍රතිරෝධය නැතත් කමක් නෑ. ඒක අත්‍යවශ්‍ය නෑ. ඉතින් පුතේ මෙතන ස්විච් එකක් අපි දානවා අපිට අවශ්‍ය වෙලාවට විතරක්. ඒ ස්විච් එක ඔන් කරගන්න. මෙන්න මෙතන තියෙනවා පුතේ මේ AB. AB කියලා කියන්නේ විභවමාන කම්බිය. මේක පුතේ විභවමාන කම්බියක්. මම මේ පරිපථය අඳින්නේ. හොඳයි මේ පරිපථය. මේකට අපි කියනවා විභවමාන කම්බිය කියලා. විභවමාන කම්බිය. එයාගේ මුළු ප්‍රතිරෝධය මම ගන්නම් R කියලා. මුළු දිගමම ගන්නම් පුතේ කැපිටල් L කියලා. මුළු ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගන්න පුතේ. මුළු දිග කැපිටල් L කියලා ගන්න. එතකොට මේ විභවමානයක වැදගත්ම දේ තමයි පුතේ. මෙතන විභවමානයක තව කොටසක් තියෙනවා. මෙතනින් තව ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතන සර්පණ ස්පර්ශකයක් C කියන සර්පණ ස්පර්ශකයක් අරගෙන මෙතන මැද බිඳු ගැලනෝමීටරයක් අරගෙන මේ Q කියන ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තව කැලලක් තියෙනවා. විශාල ප්‍රතිරෝධකයක් එක්ක ස්විච් එකක් සමාන්තරගතව මෙයා සමග ශ්‍රේණිගතව 1 කිලෝ වගේ විශාල ප්‍රතිරෝධයකුයි ප්‍රතිරෝධයට සමාන්තරගතව ස්විච් එකකුයි තියෙනවා. ඒක දැම්ම මම අඳින්නේ. ඒක දැම්ම මම අඳින්නේ. ඒක මම අවශ්‍ය වෙලාවට කියලා දෙන්නම් පුතේ. ඔක්කොම එකට දාගත්තට පස්සේ එක ගොඩේ දාගත්තට පස්සේ මේව පැටලෙනවා. ඒක නිසා අපි පියවරෙන් පියවර මේ දේවල් ගොඩනගා ගනිමු. හරි නේද පුතේ? පටලවා ගන්න ඕනේ නෑනේ. අපි පියවරෙන් පියවර ගොඩනගා ගන්නවා. මෙන්න මේ පරිපථයට පුතේ අපි කියන විභවමාන පරිපථය. ඒතර ඕක තමයි පුතේ විභවමාන පරිපථය වෙන්නේ. දැන් මේ මෙන්න මේක කොහරි මේකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මෙතනින් ගලා යන ධාරාව I0 දන්නවනම් හරි මේක ඕනේ කියමුකෝ. මේක ගමුකෝ. පුතේ ඔය විභවමානයක වැදගත්ම දේ තමයි විභවමානයක වැදගත්ම සංසිද්ධිය තමයි පුතේ මෙන්න මේ විභවමාන කම්බියේ ඒකීය දිගක විභවාන්තරය. මේ C කියන්නේ සර්පණ ස්පර්ශකය. විභවමාන කම්බියේ ඒකීය දිගක විභවාන්තරය K. උදාහරණෙදි පැහැදිලි කරා වගේ. හරි. ඒකීය දිගක විභවාන්තරය K. ඔන්න විභවමානයේ අපි හිතමු ඒකීය දිගක විභව අන්තරයේ සිම්පල් K කියලා. දැන් ඔබ දන්න ඕනේ පුතේ ඒකීය දිගක විභවාන්තරය වන ක්‍රම දෙකක්. එකක් මොකද්ද? මෙතන ධාරාව I0 නම් ධාරාව I0 කොහොමද හොයාගන්නේ? මේ පරිපථයට පුතේ අපි දානවා කර්චොෆ්ගේ දෙවන නියමය. මේ පරිපථයට පුතේ කර්චොෆ්ගේ දෙවන නියමය දාලා ගලා එන ධාරාව හොයාගන්නවා. ධාරාව හොයාගත්තට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා ඒකීය දිග විභවාන්තරය හොයාගන්න. මොකද කරන්නේ? පළවෙනි ක්‍රමය තමයි මේ ABට දානවා V = IR. ABට V = IR දාලා AB අතර මුල විභවාන්තරය හොයාගන්නවා. AB අතර මුල විභවාන්තරය හොයාගෙන පුතේ AB අතර මුල විභවාන්තරය හොයාගෙන AB අතර මුල විභවාන්තරය මුළු දිග L ගෙන් බෙදනවා. මුළු විභවාන්තරය මුළු දිගෙන් බෙදනවා. එතකොට ලැබෙනවා පුතේ ඒකීය දිගක විභව අන්තරය K. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි පුතේ. දැන් ධාරාව හොයාගත්තනේ. ධාරාව හොයාගත්තට පස්සේ මේ AB කම්බියේ ඒකීය දිගක ප්‍රතිරෝධය හොයාගන්නවා. ඒකීය දිගක ප්‍රතිරෝධය ගන්න කොහොමද? මේ මුළු ප්‍රතිරෝධය කැපිටල් R නේ. මේ මුළු ප්‍රතිරෝධය කැපිටල් R මුළු දිග කැපිටල් L ගෙන් බෙදුවම ඒකීය දිගක ප්‍රතිරෝධය ලැබෙනවා. ඊට පස්සේ AB කම්බියේ ඒකීය දිගකට අපි දානවා V = IR. ඒතර ඒකීය දිගක විභවාන්තරේ අර ධාරාව වාරයක් ඒකීය දිගක ප්‍රතිරෝධය. ওই ක්‍රම දෙකෙන් එකක් සෛද්ධාන්තිකව
ඒකීය දිගක විභවාන්තරය හොයන විදිය. අපි ඒක ඔය ඒකීය දිගක විභවාන්තරය නැත්නම් විභව බැස්ම කියනවා ඒකීය දිගක. නැත්නම් විභව අනුක්‍රමණය කියනවා. විභව වෙනස බෙදීම දුර වෙනස. විභව වෙනස දුර වෙනසෙන් බෙදුවම අපි ඒකට කියනවා විභව අනුක්‍රමණය කියලා. දැන් ප්‍රවේග වෙනසක් දුර වෙනසෙන් බෙදුනම ප්‍රවේග අනුක්‍රමණයනේ. පීඩන වෙනසක් දුර වෙනසෙන් බෙදුනම පුතේ පීඩන අනුක්‍රමණයනේ. ඒ වගේ විභව වෙනසක් දුර වෙනසෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙන්නේ පුතේ විභව අනුක්‍රමණය. විභව අනුක්‍රමණය තමයි පුතේ එතන ලැබෙන්නේ. දැන් විභව අනුක්‍රමණය නැත්නම් ඒකීය දිගක විභවාන්තරය නැත්නම් අපි කියනවා ඒකීය දිගක විභව බැස්ම. හරිනේ? නැත්නම් තව නමක් කියනවා විභවමාන නියතය කියලාත්. මේක කියන්නේ විභවමාන නියතය ඒකීය දිගක විභවාන්තරය. හරි. ඔය කේ හොයාගත්තා. ක්‍රම දෙකකින් කේ හොයාගත්තා. තව මේ පරීක්ෂණාත්මක ක්‍රමයකුත් තියෙනවා. විභවමාන ප්‍රැක්ටිකල් යටතේ මම ඇත්තටම ඒක තමයි ඉස්සලාම කියලා දෙන්නේ කේසෙවීම කියන එක. ඒ පරීක්ෂණාත්මක ක්‍රමයෙන් නෙවෙයි සෛද්ධාන්තික ක්‍රමයෙන් තමයි මම කියලා දුන්නේ ක්‍රම දෙකකින් ගන්න පුළුවන්. ඔය ඒකීය දිගක විභවාන්තරය හෙව්වට පස්සේ පුතේ හෙව්වට පස්සේ අර වෙන බාහිර පරිපතයකට සම්බන්ධ කර ගන්නවා. එතකොට සන්තුලන දිග ලබාගෙන අපි සන්තුලනය ගන්න විදිහ ඊට පස්සේ කියලා දෙන්නම් කොහොම සන්තුලනය ගන්න කියලා. විභවමානය ගැන එකින් එක දැන් ඉගෙන ගන්න. දැන් ප්‍රධාන මාතෘකාව විභවමානය කියලා ලියලා ගන්න විදිය අර උදාහරණත් එක්ක පැහැදිලි කරානේ. දැන් මේ නෝට් එක ලියාගෙන ඉන්න පුතා. එතකොට දැන් මේ විභවමානයත් එකින් එකට කොටසින් කොටස ලියමු. සාමාන්‍ය නම් ගුරුවරු කරන්නේ මේ වගේ එක රූප සටහනක් ඇඳගෙන එක රූප සටහනක් භාවිතයෙන් තමයි සම්පූර්ණ ඔක්කොම කියලා දෙන්නේ. රූප සටහන් එකයි නෝට් එක පැදුරක් වගේ මාගල වගේ දිගයි. මගේ නෝට් එක පැදුරක් වගේ මාගල වගේ දිග නැහැ. හැබැයි රූප සටහන් ගොඩයි. රූප සටහන් ටිකක් වැඩිපුර අඳිනවා පැහැදිලි කිරීම සඳහා. හරිනේ. මෙන්න මේ වගේ පරිපතයකට කියන පතේ විභවමාන පරිපතය. මේක තමයි විභවමාන කෝෂය. මෙන්න මේ R නෝට් තිබීම අත්‍යවශ්‍ය නැහැ. මෙයා පුතේ තිබීම කිසිසේත්ම අත්‍යවශ්‍ය නැහැ. මෙයා කිසිසේත්ම පුතේ අත්‍යවශ්‍ය නැහැ. අපේ නම් ඔය ටික ලස්සනට පොඩ්ඩක් සටහන් කරගමු. හරි. ලියන්න පුතේ විභවමානය. අනුමාත්‍රකාවකද ලියාගන්න විභව. ප්‍රධාන මාත්‍රකාව විභවමානය යටතේ අර ටිකක් කරානේ. ලියන්න. විභවමානය. මෙන්න මේ කෑල්ල මේ ඒකීය දිගක විභවාන්තරය කියන මෙන්න මේ කෑල්ල ලියන්නේ නැතුව මේ කෑල්ල ලියන්නේ නැතුව රූපය ඇඳලා මේක මේ විදිහට සටහන් කරගන්න මේ පරිපතේ ඇඳගෙන තියෙන වීඩියෝ නතර කරලා වීඩියෝ එක නතර කරන්න පුතේ වීඩියෝ එක නතර කරලා මේක ඇඳගන්න. ලියන්න මෙහෙම. ඉහත දැක්වෙන්නේ විභවමානයක ඉතා සරල රූප සටහනයි. විභවමානයක ඉතා සරල රූප සටහනයි. පරිපත සටහනයි. ඉතා සරල පරිපත සටහනයි. කියලා යන්න. AB යන විභවමාන කම්බියද E නෝට් යන විභවමාන කෝෂයද වේ. E නෝට් යන විභවමාන කෝෂයද වේ. E නෝට් යන විභවමාන කෝෂයද වේ. ආයි වෙන මෙච්චර දෙක ලියා ගන්න පුතේ. තව එකක් තියෙනවා ලියන්න. කැපිටල් G යනු මැද බිඳු ගැල්වනෝ මීටරයකි. කැපිටල් G යනු මැද බිඳු ගැල්වනෝ මීටරයකි. කැපිටල් G යනු මැද බිඳු ගැල්වනෝ මීටරයකි. හරි. දැන් තරුවක් දාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. තරුවක් දාලා. විභවමානයක වැදගත්ම රාශිය වන්නේ විභවමාන කම්බියේ ඒකීය දිගක විභව අන්තරයයි. පරන්තු ලියන්න පුතේ. ඒකට කියන තවත් නම මොකද්ද? විභව මෙහෙම ලියන්න. විභව ඒකීය දිගක විභවාන්තරය වරණ තුල යන පුතේ. ඒකීය දිගක විභව බැස්ම.
ඒකීය දිගක විභව බැස්ම ඇල ඉරක්. විභව අනුක්‍රමණය එක එක නම් විභව අනුක්‍රමණ ඇල ඉරක්. විභව මානනියතය විභව මානනියතය විභව මානනියතය වරන් වහන පුතේ හරිනේ හරි right අයිතරොත් ලියන්න සිම්පල් කේස් සෙවීම සඳහා කලින් උදාහරණයේ පැහැදිලි කළ පරිදි සෛද්ධාන්තික ක්‍රම දෙක භාවිතා කළ හැක. සෛද්ධාන්තික ක්‍රම දෙක භාවිතා කළ හැක. සෛද්ධාන්තික ක්‍රම දෙක භාවිතා කළ හැක. සෛද්ධාන්තික ක්‍රම දෙක භාවිත කළ හැක. හරි. පුතේ සෛද්ධාන්තික ක්‍රම ඇත්තරම භාවිත කරන්න පුළුවන් වෙන්නේ සෛද්ධාන්තික ක්‍රම භාවිත කරන්න පුළුවන් මේ E නෝට් R නෝට් මේ කැපිටල් R නෝට් මේ මුළු දිග මුළු ප්‍රතිරෝධ දන්නවනම් ඔය මොකක්වත් දන්නේ නැත්නම් මේ කෝෂ විද්‍යුත් ගාහක බලය අභ්‍යන්තර ප්‍රතිරෝධය ඔය නම් මෙතන ප්‍රතිරෝධය මොකක්වත් දන්නේ නැත්නම් ක්‍රමයකුත් තියෙනවා. ඒක පරීක්ෂණවත් මේ කිසිවක් දන්නේ නැත්නම් මේ අගයන් දන්නේ නැත්නම් ක්‍රමයක් තියෙනවා පුතේ. ඒ ක්‍රමය මම කියලා දෙන්නම්. හරිනේ? ඒ ක්‍රමයක් තියෙන කොහොමත් විභවමාන පරීක්ෂණ යටතේ ඒ ක්‍රමය තමයි ඉස්සල්ලා අපි ඉගෙන ගන්න. right. දැන් ඔන්න පුතේ අපි ඒක දන්නවා. විභවමානයක වැදගත්ම සිද්ධිය සංසිද්ධියේ ඒකීය දිගක විභවාන්තරය කියන එක දාන්නවා. K හොයා ගන්න ක්‍රමය කලින් උදාහරණෙදී පැහැදිලි කරා. ඉතින් මෙතන සංකේත වලින් ඕනේ නැහැ. ඉතින් මෙතන ධාරාව I නෝට් නම්. හරිද පුතේ? මෙතන ධාරාව I නෝට් නම් මෙතනින් මෙහෙට යන ධාරාව පුතේ I නෝට්. නේ? ඔය ධාරාව I නෝට්. මෙතනින් මෙහෙට එන ධාරාව I නෝට්ම තමයි. මෙතනින් මෙහෙට යන ධාරාව පුතේ I නෝට්. මෙතන ස්විච් ඔන් කරලා තියෙනවා. ඉතින් මේ පරිපථයට කර්චොෆ් දාලා ධාරාව හොයාගෙන AB ට විතරක් V සමාන IR දාලා මුළු විභවාන්තරය හොයාගෙන මුළු විභවාන්තරය මුළු දිගෙන් බෙදනවා. මොන්ටිසෝරි කතන්දරයක් නෙති. හරි. දැන් පුතේ අපි විභවමානය මගින් කරන්නේ බාහිර ලක්ෂ දෙකක් අතර විභවාන්තරයක් ඊටාම නිවැරදිව මනින එක. මෙතෙන්දි කරන්නේ පුතේ PQ අතර මොකක් හරි ප්‍රතිරෝධයක් මම ගන්නම් පුතේ මේ මොකක් හරි ප්‍රතිරෝධයක් තියෙනවා කියලා. මොකක් හරි ප්‍රතිරෝධයක් තියෙනවා කියලා. හරිද පුතේ? සිම්පල් R ප්‍රතිරෝධයක් තියෙනවා කියලා ගමු. එතකොට මේ පරිපථය තුල අපි හිතමු I ධාරාවක් ගලා එනවා කියලා. මෙතන මේ බාහිර පරිපථයකට සම්බන්ධ කරලා තියෙන්නේ. පුතේ විභවමානයේදී කරන්නර මීටර් සේතුවේ වගේම මෙන්න මේ C කියන සර්පණ යතුර නැත්නම් C කියන සර්පණ ස්පර්ශකය එහෙම නැත්නම් පුතේ සර්පණ ස්පර්ශකය මෙන්න මේ AB කම්බිය තිගේ සීරු මාරු කරනවා. තදින් ස්පර්ශ කරගෙන යන්නේ නැහැ. හේතු මං කියන්නම්. මෙහෙම සීරු මාරු කරමින් යනවා. සීරු මාරු කරමින් යන එක්තරා අවස්ථාවකදී පුතේ මෙන්න මේ මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණීය බිඳුවක් වෙනවා. මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණීය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණීය පුතේ බිඳුවක් වෙනවා. අන්‍ය අවස්ථාවට කියන පුතේ සන්තුලන අවස්ථාව කියලා. ඔය සන්තුලන අවස්ථාවේදී පුතේ මෙන්න මේ AC දිගට සන්තුලන අවස්ථාවේදී මෙන්න මේ AC දිග තියෙන. ඔය AC දිගට අපි කියන පුතේ ලස්සන නමක් සන්තුලන දිග කියලා. AC දිගට පුතේ මොකක්ද අපි කියන්නේ? AC දිගට පුතේ අපි කියනවා සන්තුලන දිග කියලා. AC දිගට පුතේ අපි කියන්නේ සන්තුලන දිග කියලා. සන්තුලන දිග කියලා. හරිනේ? ඔක තමයි පුතේ සන්තුලන දිග. දැන් අපි ඒක දාමු සන්තුලන දිග කියලා.
පුතේ සන්තුලන අවස්ථාවේදී මේ පැත්තට ධාරාවක් ගලා යන්නේ නැහැ. මේ ගැලනෝමීටරය තුලින් ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් පුතේ මෙතනින් ධාරාවක් යන්නේත් නැහැ. ඔබ දන්නවා. දැන් අර උදාහරණෙදි පැහැදිලි කරා. මෙතනින් ධාරාව යන්නේ සන්තුලන නිසා. මෙහෙන් එන ධාරාවෙන් කොටසක් මෙහෙට ගියොත් ගිහිල්ලා එන්න මාර්ගයක් නැති නිසා යන්නේ නැහැ. මෙතන ධාරාවෙන් කොටසක් මෙහෙන් ගියොත් මෙහෙන් ගිහලා මෙහෙන් එන්න එපා. හැබැයි මෙතනින් එන්නේ නැති නිසා මෙහෙන් යන්නේ නැහැ. එහෙනම් මෙතනින් එන මුළු ධාරාව මෙහා හරහා ගමන් කරනවා. මෙතනින් එන මුළු ධාරාව මෙහා හරහා ගමන් කරනවා. මෙතනින් එන මුළු ධාරාව පුතේ මෙහා හරහා ගමන් කරනවා. උදාහරණෙදි පැහැදිලි කරා වගේම තමයි. මේ කතන්දරේ තේරෙන්නේ නැත්නම් හොඳම දේ තමයි අර උදාහරණේ පළවෙනි වීඩියෝ එකේ මම සංකල්පය කියලා දුන්නානේ. පළවෙනි වීඩියෝ එකේදී මම තාම පැහැදිලිව සහ විග්‍රහ කරලා ලස්සනට සංකල්පය කියලා දුන්නා. අන්න එහෙනම් ඒ සංකල්පය වාට කියලා දුන්න නිසා ඒ සංකල්පය ඔයා අවබෝධ කරගන්න ඒක නැවත බලලා. දැන් මේවා තේරෙන්නේ නැහැ කියන්නේ ඔයා කලින් එක හරියට සංකල්ප වලින් අවබෝධ කරගෙන නැහැ. දැන් ඒක සංකල්ප වලින් අවබෝධ කරගෙන නැත්තම් මෙතනින් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. ඒක සංකල්ප වලින් අවබෝධ කරගෙන නැත්තම් පුතේ ඔයා මෙතනින් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. ඒක නිසා මෙතනින් එහාට යන නැවත වතාවක් අර වීඩියෝ එක හොඳට අධ්‍යයනය කරගෙන ඉන්න. හරිනේ. ඔයගොල්ලෝ ලොකු chance එකක් තියෙනවා මේක ඔන්ලයින් ක්ලාස් එකක් වුණා නම් මේ ඉගෙනුවා එක සැරයක් ඉගෙනුවා ඊට පස්සේ නෑනේ නෝට් එක බලලා ඉගෙනුවා. දැන් මෙතන වීඩියෝ එක නැවත වතාවක් බලන්න ඔයාලට chance එක තියෙනවා. එනයි ඒ chance එක ඔයා ගන්න. හරි. හරි. දැන් පුතේ එතකොට ඔය සන්තුලන අවස්ථාවේදී පුතේ සන්තුලන අවස්ථාවේදී මේ හරහා ධාරාව යන්නේ නැහැ. එතකොට මෙතන විභවය සමානයි. VA සමානයි VP. මෙතන ධාරාව යන්නේ කියන්නේ මෙතන විභවය සමානයි. එහෙනම් VA සමානයි VP. VA සමානයි VP සහ මෙතන විභවය සමානයි VC සමානයි VQ. VC සමානයි VQ නිසා මෙන්න මේ අතර විභව අන්තරය. දැන් මේ දෙකේ විභව සමානයි මේ දෙකේ විභව සමානයි. අපි දු මෙතන විභවය 10යි මෙතන විභවය 10යි කියලා. මෙතන විභවය 3යි මෙතන විභවය 3යි නම් මෙතන 10යි මෙතන 3යි නම් මේ අතර වෙනස කීයේ 7යි. මෙතන 10යි මෙතන 3යි නම් මේ අතර වෙනස කීයේ 7යි. එහෙනම් මේ අතර විභව වෙනසයි. මේ අතර විභව වෙනසයි සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන්. VPQ සමාන වෙනවා පුතේ VACට. අපි නිකමට හිතුව මෙන්න මේ අතර විභවාන්තරය කැපිටල් V කියලා බාහිර විභවාන්තරය V කියලා. මේ ඊතලයේ මේ පැත්තට දාන්නේ විභව වෙනස අර දිශාවට කියලා පෙන්නන්න. ඒ කියන්නේ P ලක්ෂයේ විභවයට වඩා Q ලක්ෂයේ විභවය අඩුයි. P ට වඩා Q ගේ විභවය අඩුයි පුතේ. Q ට වඩා P ගේ විභවය වැඩි. ඉතින් මේ අතර විභවාන්තරය AC අතර විභවාන්තරයට සමානයි. VPQ කියන්නේ බාහිර විභවාන්තරයේ V පුතේ. VPQ පුතේ මේ අතර විභවාන්තරය කියන්නේ බාහිර විභවාන්තරයේ V. එහෙනම් ඒක සමාන වෙනවා. මේ අතර විභවාන්තරය කාටද? VACට. VAC කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් ඒකීය දිගක විභවාන්තරය K නම්. ඒකීය දිගක විභවාන්තරය K නම් පුතේ L දිගක විභවාන්තරය සමානයි කාටද? KLට. ඔන්න මේ විභවාන්තරයයි සමානයි. එහෙනම් මේ විභවාන්තරයට සමානයි මේ සන්තුලන අවස්ථාවේදී. හැබැයි මතක තියාගන්න ඔක වෙන්නේ පුතේ සන්තුලන අවස්ථාවකදී පමණයි. නේද පුතේ? ඔක වෙන්නේ පුතේ අනිවාර්යෙන්ම දැඩිව තේරුම් ගන්න. සන්තුලන අවස්ථාවකදී පමණයි පුතේ. ඒ කියන්නේ මෙයා තුලින් ධාරාවක් නොගලන අවස්ථාවකදී පමණයි පුතේ. හරිනේ? සන්තුලන අවස්ථාවේදී පමණයි ගැලනෝමීටර උත්ක්‍රමණයේ ශූන්‍ය වෙන අවස්ථාවකදී පමණයි. එතකොට ඔන්න ඕක තමයි මෙන්න මේක තමයි පුතේ විභව මානයක සිද්ධාන්තය වෙන්නේ. එහෙනම් මෙන්න මේ K කියන එක තමයි පුතේ විභව මානයක
වැදගත්ම 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 සංකල්පය. කිය දන්නවනම් සන්තුලන දිගක් දන්නවනම් විභවාන්තරයක් හොයා ගන්න පුළුවන්. බාහිර විභවාන්තරේ v සමානයි kl කියලා අර කලින් දීපු උදාහරණය වගේම තමයි. හරිම සරලනේ පුතේ. හරිම සරලයි මොන්ටිසෝරි. මොන්ටිසෝරිනේ පුතේ. මොනතරම් සරලද මොන්ටිසෝරි කතන්දරයක් තියෙන්නේ. ඔච්චර තමයි. මේකේ තව කතන්දර ගොඩක් තියෙනවා. මේ කතන්දර ටික මම ඉස්සෙල්ලා කියලා දෙන්න. ඒ කතන්දර ටික කියලා දෙන්න. පළවෙනි එකයි. පුතේ. දැන් මේ අපිට මේ විභවමානය මෙන්න මෙහෙමයි. හොඳට බලන්න. පුතේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් ඔන්න පොඩ ඔන්න පුතේ මේ PQ අතරට මම සම්බන්ධ කරනවා පරිපූර්ණ වෝල්ට් මීටරයක්. වෝල්ට් මීටරේ පරිපූර්ණයි කියන්නේ පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි අපරිමිතයි. හරිනේ. ඔන්න මෙතනින් එනවා පුතේ කැපිටල් I කියන ධාරාවක්. මම නිකන් කතන්දරයක් ගත්තා මේ PQ අතර මේ PQ අතර සිම්පල් R ප්‍රතිරෝධය තුලින් පුතේ I ධාරාව ගමන් කර. ඔන්න මෙතන විභවාන්තරේ V සමානයි කාටද? V සමානයි IR ට. අර V වෙනුවට IR දාන්නත් පුළුවන්. මෙතන මේ V වෙනුවට IR දාන්නත් පුළුවන්. මොන්ටිසෝරිනේ පුංචි මොන්ටිසෝරි චූටි දේවල් නේ පුතේ. ඊයා විලිලච්චයි. හරිම සරලයි. මේවත් බැරි නම් පරිපූර්ණයක් තදා ගන්න බෑ ගෑල්ලමයි. තේරුණානේ? හරිම ලේසි. යා මොන තරම් සරල මොන්ටිසෝරි දේවල්ද මේ තියෙන්නේ. මොන තරම් සරල මොන්ටිසෝරි දේවල්ද මේ තියෙන්නේ. හරි. එතකොට පුතේ ඔන්න පුතේ හරි මෙතෙන්ට ආවා. ඔන්න මේ දැන් මෙතන මේ PQ ලක්ෂ දෙකට මේ විභවමානයනේ සම්බන්ධ කරලා තියෙන්නේ. මේ පරිපූර්ණ වෝල්ට් මීටරයක එතෙන්ට සම්බන්ධ කරනවා. වෝල්ට් මීටරය පරිපූර්ණයි කියලා කියන්නේ පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි කියන එකයි. වෝල්ට් මීටරය පරිපූර්ණයි කියන්නේ පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි කියන එකයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් නම් මෙතනින් එන ධාරාවෙන් කිසිදු කොටසක් මේ පැත්තට යන්නේ නැහැ. මුළු ධාරාවම ගමන් කරන්න මෙයා හරහා. පුතේ මේ පරිපූර්ණ වෝල්ට් මීටරය තුල ධාරාව ගිහිල්ලා නැහැ. මෙන්න මේ PQ P සහ Q අග්‍ර දෙක තුලින් මෙන්න මේ විභවමානය තුලට ධාරාව වෙන්නේ නේද? ටිකක් දෙක සමානයි වගේනේ. මෙතනින් එන ධාරාවෙන් කොටසක් විභවමානයේ දෙසට එන්නේ නැහැ. මෙතන එන ධාරාවෙන් කොටසක් මේ පරිපූර්ණ වෝල්ට් මීටරයේ දෙසට එන්නේ නැහැ. මෙයා තුලිනුත් මෙයා පැත්තට ධාරාව වෙන්නෙත් නැහැ. මේ විභවමානයේ පැත්තට ධාරාව වෙන්නෙත් නැහැ. එහෙනම් මේ විභවමානයේ PQ අග්‍ර දෙක ක්‍රියා කරන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර දෙක විදියටම තමයි. මම මෙතන PQ කියලා නොදා ඉන්න. දැන් හරි. පුතේ එහෙනම් සන්තුලන තත්ත්වයට තෙදි හැමතිස්සෙම නෙවෙයි. ඕක වෙන්නේ මේ මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය බිඳුව වෙන අවස්ථාවේදී විතරයි. හරිනේ? අන්න ඒ අවස්ථාවේදී පුතේ මෙන්න මේ PQ අග්‍ර දෙක හරහා විභවමානයේ දෙසට ධාරාවක් එන්නේ නැහැ.
එහෙනම් ඒ වගේම තමයි වෝල්ට් මීටර එක පරිපූර්ණ වෝල්ට් මීටර එක අග්‍ර දෙකෙනුත් ධාරාවක් එන්නේ නැහැ. එහෙනම් පරිපූර්ණ වෝල්ට් මීටරයයි විභවමානයේ PQ අග්‍ර දෙකයි හරියටම හැසිරෙන එක විදියට නේද? එහෙනම් මේ විභවමානයේ පුතේ විභවමානයේ PQ අග්‍ර දෙකයි වෝල්ට් මීටරයක අග්‍ර දෙක පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර දෙකයි හැසිරෙන්නේ හරියටම සමාන සර්ව සම විදියට. තේරුණා නේද පුතේ? තේරුණා නේද පුතේ? එහෙනම් පරිපූර්ණ වෝල්ට් මීටරයේ හැසිරෙන්නේත් විභවමානයක P සහ Q අග්‍ර දෙක හැසිරෙන්නේත් හරියටම පරිපූර්ණ එකම විදියට. එහෙනම් විභවමානයක PQ අග්‍ර දෙක පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර ලෙස ක්‍රියා කරනවා. දැන් පහුගිය කාලේ විභාග රචනා ප්‍රශ්නක මෙන්න මේ කෑල්ල නැතුව අපිට ප්‍රශ්නයක මේ කෑල්ල විතරක් දීලා කියලා තිබුණා. මේ විභවමානයේ PQ අග්‍ර දෙක පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර ලෙස හැසිරෙන බව පෙන්වන්න කියලා. ඒතර කොහොමද මේ බව පෙන්වන්නේ? බව පෙන්වන්නේ මෙහෙමයි. අපි අර විදිහට කියනවා. සන්තුලන තත්ත්වයටදී PQ අග්‍ර දෙක හරහා විභවමානයේ දෙසට ධාරාවක් ගලා නොයයි. පරිපූර්ණ වෝල්ට් මීටරයකද තුලින්ද ධාරාවක් ගලා නොයයි. මේ නිසා සන්තුලන තත්ත්වයටදී PQ අග්‍ර දෙක පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර ලෙස ක්‍රියා කරයි. සරලව කියන්න. ඔය පුතේ එකක්. ඔය අපිට මට කියලා දෙන්න ඕන පළවෙනි සංකල්පය. ඊළඟට මම යනවා පුතේ මට කියලා දෙන්න ඕන දෙවෙනි සංකල්පෙට. දෙවෙනි සංකල්පය තමයි පුතේ මෙන්න මෙහෙම. දැන් ඔන්න අපි මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය හිව්වා. කොහොමද හොයන්නේ? මුලින් K හොයාගත්තනේ. මෙහෙම තිව්වට පස්සේ සන්තුලනය ලබාගෙන මේ ගැල්වනෝමීටර උත්ක්‍රමණ බිඳුව වෙන අවස්ථාව ලබාගෙන සන්තුලන දෙක ලබාගෙන V සමානයි K දාලා හෙව්වා. තව පරිපථයක ලක්ෂ දෙකක අතර විභවාන්තරය හෙව්වා. තව පරිපථයක ලක්ෂ දෙකක් අතර විභවාන්තරය හෙව්වා. ඔය හොයන හැම වෙලාවෙම මේ K නියත වෙන්න එපා. මේ එක පාඨාංකයේ සඳහා K වෙනස් වෙන්න ගියොත් මොකද්ද වෙන්නේ? එක පාඨාංකයේ සඳහා පුතේ K වෙනස් වෙන්න ගියොත් මොකද්ද වෙන්නේ? මල මගුලක් වෙනවා. එක පාඨාංකයට K වෙනම හොයාගෙන ඉන්නවා. මල කෙලියයිනේ. එක පාඨාංකයට වෙනම K හොයාගෙන ඉන්න වෙනවා. මල්ලලසේ කරයි. එහෙම කරන්න යන්න ඕනේ. එහෙම කරන්න යන්න ඕනේ නෑ. ඇයි එහෙම කරන්න යන්න ඕන නැත්තේ? මොකද එක වෙලාවට K වෙනස් නොවෙන්න ඕන. K නියත වෙන්න ඕන. එහෙනම් K නියත වෙන්න නම් පුතේ මෙන්න මේකේ ඒකීය දිගක විභවාන්තරයේ නියත වෙන්නම ඕන. ඒකීය දිගක විභවාන්තරය කොහොමද ගත්තේ? අපි පුතේ ඒකීය දිගක විභවාන්තරය ගන්න AB කම්බියේ ඒකීය දිගකට දාන්න පුළුවන්. හොඳට බලන්න. ඒකීය දිගකට දාන්න පුළුවන් V සමානයි IR. ඉතින් ඒකීය දිගක විභවාන්තරය තමයි K. නේ? ඒකීය දිගක විභවාන්තරය K. හරිනේ? K සමානයි I නෝට් වාරයක් ඒකීය දිගක ප්‍රතිරෝධය. කොහොමද ගන්නෙ? මුළු ප්‍රතිරෝධය බෙදුවා පුතේ මුළු දිගෙන්. මුළු ප්‍රතිරෝධය බෙදුවා මුළු දිගෙන්. අපිට R වෙනුවට දාන්න පුළුවන් පුතේ ρ L බෙදීම A. R සමානයි ρ L බෙදීම Aට. L කියලා කියන්නේ එකයිනේ. ඒකීය දිගක වෙනකොට
සන්නායකයක ප්‍රතිරෝධය කැපිටල් R නම් R සමානයිනේ රෝයල් බෙදීම Aට R සමානයිනේ රෝයල් බෙදීම Aට ඒකීය දිග වෙනකොට දිග කොච්චරයි? 1යි. එහෙනම් රෝ වැඩි කිරීම 1 බෙදීම A. එහෙනම් ඔය ඒකීය දිගක විභවාන්තරය කියන්නේ I නෝට් වාරයක් රෝ බෙදීම Aට. K නියත වෙන්න නම් පුතේ අනිවාර්යෙන් I නෝට් නියත වෙන්නම ඕන. ධාරාව නියත වෙන්නම ඕන. ඒ කියන්නේ මෙන්න මේ විභවමාන කම්බිය තුල ගලන ධාරාව පුතේ නියත වෙන්නම ඕන. විභවමාන කම්බිය තුල ගලන ධාරාව පුතේ නියත වෙන්නම ඕන. විභවමාන කම්බිය තුල ගලන ධාරාව පුතේ නියත වෙන්නම ඕන. තේරුණා නේද? නියත වෙන්නම ඕන. ඉතින් ධාරාව නියත වෙනවා. නියත වෙන්න මොකක් වෙන්න ඕන කියලාද ඔයාලා හිතන්නේ? මේ පරිපතේ තුල ගලන ධාරාව නියත වෙන්න ඕන. ධාරාව නියත වෙනවද පුතේ මේ කෝෂයේ මේ බැටරිය බැස්සොත්? ඔන්න ටික වෙලාවක් යනකොට පුතේ මෙයා දාලා තියෙන මේක අනිත් එක තමයි මේ මෙන්න මෙතන මේ K කියලා දාමු. මේ K සුචය නැත්නම් S කියලා දාන්න පුතේ. මේ S ස්විචය හැමතිස්සෙම ඕන් කරන් තිබුණොත් මොකද්ද වෙන්නේ? S ස්විචය ඔන් එකේම තියාගෙන ඉන්න ඕන හොඳ නෑ. අපි S ස්විචය දාන්නේ අවශ්‍ය වෙලාවෙදි පමණයි. S ස්විචය නිතර දාන්නේ. දාගෙන ඉන්නේ නෑ. S ස්විචය දාගෙන හිටියොත් මේක තුල ධාරාව ගමන් කරනවා. දිගින් දිගටම ධාරාව ගමන් කළා මේ බැටරිය බහිනවා. බැටරිය බැස්සොත් ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වුණොත් අන්න I නෝට් වෙනස් වෙනවා. ඒකීය දිගක විභවාන්තරයේ K වෙනස් වෙනවා. එහෙම වුණොත් මේ විභවමානයේ බලු බල්ලට දාන තමයි වෙන්නේ. තීරුමන්නේ නේ K වෙනස් වෙනෝනේ. එනයි විභවමානයේ සුදුසු නෑනේ. එහෙනම් පුතේ හැමතිස්සෙම විභවමානයේ පරීක්ෂණයකදී භාවිත කරනකොට භාවිත කරන වෙලාවේදී අපි පාඨාංකයක් ගන්න වෙලාවේදී විතරයි පුතේ මේ ස්විච් ඔන් කරන්නේ. එහෙම නැති වුණොත් විභවමාන පරිපතේ තුල ධාරාව ගලා ගිහිල්ලා මේ කෝෂය ඉක්මනින් විසර්ජනය වෙලා ධාරාව වෙනස් වෙලා ඒකීය දිගක විභවාන්තරය වෙනස් වෙනවා පුතේ මේ විදියට. තේරුණා නේද පුතේ? තේරුණා නේද පුතේ? හරි. ඊළඟ කතන්දරේ. ඊළඟ කතන්දරේ තමයි මේ බැටරිය නිකන් ටෝච් බැටරියක් දැම්මොත් මොකද්ද වෙන්නේ? පෙන් ලයිට් බැටරියක් ඔය එකක් මේකට දැම්මොත්. ඒක නිකම්ම බැටරිය බහිනවනේ. බැටරිය බහිනවයි කියලා ෆිසික්ස් භාෂාවෙන් කියන්නේ අපි කියන්නේ කෝෂයේ විසර්ජනය වෙනවයි කියලා. බැටරිය charge කරලා නේ කියන්නේ. තියෙන්නේ. ඔන්න බැටරිය තියෙනවා. දැන් බැටරියට අපි කෝෂය කියලා ලස්සනට කියනවා. charge කරනවට අපි කියනවා ආරෝපණය කරනවා කියලා. ලස්සන භාෂාවෙන් කියන්නේ බැටරිය charge කරලා කියලා කියන්නේ නෑනේ අපි. නේද? හරි. ඔන්න පුතේ මේ කෝෂය ආරෝපණය වෙලා තියෙන්නේ. මේක නිකන් අර ටෝච් බැටරියක් වගේ වුණොත් මොකද්ද වෙන්නේ? ධාරාව ගලා යනකොට මේ බැටරිය බහිනවා. එතකොට ධාරාව අඩු වෙනවා. එතකොට I නෝට් අඩු වෙන නිසා ඒකීය දිගක විභවාන්තරය වෙනස් වෙනවා. K වෙනස් වෙනකොට අනේ වැඩන්නේ පරීක්ෂණය කරලා වැඩන්නේ. K සැරින් සැරේට K වෙනස් වෙනවා නම් V සමානයි KL කියලා ගන්නෙ කොහොමද? V සමානයි KL කියලා ගන්නෙ කොහොමද පුතේ? V සමානයි KL කියලා ගන්න බෑ. K සැරින් සැරේ වෙනස් වෙනවා නම්. අන්න එහෙනම් මේකට නිකන් මේ ටෝච් බැටරියක් ඔය එකක් භාවිත කරන්නේ. මේකට භාවිත කරන්නේ ඊයම් අම්ල ඇකියුමිලේටරයක්. මොකද්ද બોලේ? කාර් බැටරියක්. සර් ඒතර බස් බැටරියක් ලොරි බැටරියක් ගන්න බෑ. අනේ ඔය බස් බැටරි ලොරි බැටරි හැම රෙද්දකටම කියන්නේ කාර් බැටරි කියලා තමයි. ඔකට කියන්නේ ඇකියුමිලේටර්. එහෙනම් විභවමාන කෝෂය සඳහා අපි හැමතිස්සෙම භාවිත කරන්නේ ඇකියුමිලේටරයක්. ඇයි? එහෙම නොවුනොත් ඇකියුමිලේටරයක් නොගත්තොත්
විභවමාන කෝෂ ඉක්මනින් විසර්ජනය වෙන්න පුළුවන්. විභවමාන කෝෂ ඉක්මනින් විසර්ජනය වෙලා පරිපතය තුල ගලන ධාරාව වෙනස් වෙලා ඒකීය දිගක විභවාන්තරකයේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ස්විච් නිතරම දාගෙන ඉන්නේ අවශ්‍ය වෙලාවට විතරයි දාන්නේ. ඒ වගේම විභවමාන කෝෂය සඳහා භාවිත කරන්නේ ඇකියුමිලේටරයක්. මොකද දීර්ඝ කාලයක් තුල නියත ධාරාවක් පරිපතයට ලබා දීම සඳහා. එහෙම නොවුනොත් ධාරාව වෙනස් වෙනවා, කෝෂ ඉක්මනින් විසර්ජනය වෙනවා, ධාරාව අඩු වෙනවා, ඒකීය දිගක විභවාන්තරකයේ වෙනස් වෙනවා. වීඩියෝ නවත්තලා නැවත දෙසරයක් විතර බලලා ඉන්න පුතේ. වීඩියෝ නවත්තලා පුතේ නැවත දෙසරයක් විතර බලලා ඉන්න. මම නෝට් එක දෙනකොට තව චුට්ටක් විතර කියලා දෙනවා. ඊළඟට පුතේ. ඊළඟ එක තමයි ඔන්න හරි ධාරාව නියත වෙන්න ඕන. මේ එකම ද්‍රව්‍ය වර්ගෙන්නේ කම්බිය හදාගන්නේ. ඒ නිසා ප්‍රතිරෝධකතාව රෝත් නියතයි. අනිත් එක තමයි මේ කම්බියේ හරස් කඩ ඒකාකාර වෙන්න ඕන. මේ බලන්න වර්ගඵලය නියත වෙන්න ඕන. වර්ගඵලය නියත නොවුනොත් මොකද වෙන්නේ? හොඳට බලන්න. හරස් කඩ වර්ගඵලය නියත නොවුනොත් මේ කම්බියේ හරස් කඩ ක්ෂේත්‍රඵලය නියත නොවුනොත් පුතේ මේ කම්බියේ හරස් කඩ ක්ෂේත්‍රඵලය නියත නොවුනොත් හරස් කඩ නියත නැත්නම් ඒකීය දිගක ප්‍රතිරෝධය වෙනස් වෙලා කේ වෙනස් වෙනවා. හරස් කඩ නියත නැත්නම් ඒකීය දිගක ප්‍රතිරෝධය නියත නෑනේ. ආර සමානයි රෝයල් බෙදීමේ අනුව. ඒකීය දිගක ප්‍රතිරෝධය නියත නැත්නම් ඒකීය දිග විභවාන්තරය කේ නියත නෑ. හැමතැනම ඒකීය දිගක විභවාන්තරය නියත නැත්නම් මෙන්න මේ දිගේ කේ වෙනා ගියා. මේ දිගේ තව එකක්, මේ දිගේ තව එකක්, මේ දිගේ තව එකක්. එක එක දිගවල වල ඒකීය දිගක විභවාන්තරය වෙනස් අගයක් නම් ආච්චිට හාල් කරන්න තමයි වෙන්නේ. නිකන් හාල් නෙවෙයි කැකුළු හාල්. කැකුළු හාලුත් බෑ සම්බහාල් කරන්න වෙන්නේ. තේරුමක් නෑනේ. එහෙම බෑ. එහෙම හරියන්නේ නෑ. එහෙම බෑ. එහෙම හරියන්නේ නෑ. අන්න ඒක නිසා මෙන්න මේ කම්බියේ හරස් කඩ ඒකාකාර විය යුතුම වෙනවා. හරස් කඩ ඒකාකාර නොවුනොත් ඒකීය දිගක ප්‍රතිරෝධය වෙනස්, ඒකීය දිගක විභවාන්තරයේ කේ වෙනස්. එහෙනම් හරස් කඩ ඒකාකාර වෙනවා. තව එකක් තියෙනවා. දැන් මේ සර්පණය අතර සීරු මාරු කරනෝනේ. මේක නිකන් තුඩක් සහිත එකක් නේ තියෙන්නේ. මේක මෙහෙම දැන් මේක මෙහෙමයි. මේ සර්පණය අතර කියන්නේ මෙහෙම වගේ තුඩක් අරගෙන මෙහෙම මේ දිගේ ස්පර්ශ කරනවා. මෙහෙම මේක දිගේ ස්පර්ශ කරනවා. දැන් මෙහෙම ස්පර්ශ කරනකොට හීරෙන්න පුළුවන් නේ. මේක මම පෑනකින් ගන්නම්. මේ කම්බිය න මේක නම් කම්බිය මෙහෙම ස්පර්ශ කරගෙන යනකොට හීරෙන්න පුළුවන් නේ කම්බිය. කම්බිය හීරුණොත් හරස් කඩ ඒකාකාර ස්වභාවයට හානි සිද්ධ වෙනවා. අන්න එහෙනම් සන්තුලන ලබා ගැනීමේදී මේ සර්පණය අතුර මේ විභවමාන කම්බිය දිගේ ස්පර්ශ කරගෙන යන්නෙත් නැහැ. ඒවා නම් මීටර් සේතුවේදී කියලා දුන්නා. මතක ඇති. මීටර් සේතුවේදී සර් අපිට මීටර් සේතුව කියලා දුන්නේ නැද්ද? අපිට කරගත්තේ නැත්නම් වීඩියෝ ටික දීලා තියෙනවා කරගන්න. මීටර් සේතුව කියලා දීලා මීටර් සේතු පරීක්ෂණ කියලා දීලා ඔක්කොම කියලා දීලා තියෙනවනේ ලස්සනට. ඒක ඉතින් ඔයා කරගන්න. හරි. එහෙනම් සර්පණය අතර සේතු කම්බිය දිගේ ස්පර්ශ කරගෙන ගියොත් හරස් කඩ ඒකාකාර ස්වභාවයට හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකීය දිගක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒකීය දිගක ප්‍රතිරෝධය වෙනස් වුණොත් ඒකීය දිගක විභවාන්තරයේ කේ වෙනස් වෙනවා. එන සර්පණය අතර සේතු කම්බිය දිගේ ස්පර්ශ කරගෙන යන්නේ නැහැ. විතරක් නෙවෙයි. කිසියම් ලක්ෂයක් ටික වෙලාවක් ස්පර්ශ කරගෙන ඉන්නෙත් නැහැ. මේව කිසියම් ලක්ෂයක් මෙහෙම ටික වෙලාවක් තදින් මෙහෙම ස්පර්ශ කරගෙන ඉන්නෙත් නැහැ. එහෙම කරත් හරස් කඩ ඒකාකාර ස්වභාවයට හානි වෙනවා. ඒකත් මතක තියාගන්න. තව දෙයක් තියෙනවා. තාම වැදගත් දෙයක් තියෙනවා. බලන්න පුතේ කොච්චර ලස්සන දේවල්නේ. පියවරෙන් පියවර එකින් එක තර්ක කරලා ලස්සනට අවබෝධයෙන් ගැඹුරට ඉගෙන ගන්න. බලන්න කොච්චර ලේසි වෙනවද? එහෙනම් ෆිසික්ස් ලේසි වෙන නම් පියවරෙන් පියවර තර්ක කරමින් ලස්සනට ගැඹුරට යන්න ඕන. ගැඹුරට ඉගෙන ගත්තම ෆිසික්ස් සරල වෙනවා. ගැඹුරට ඉගෙන ගත්තම පුතේ ෆිසික්ස් සරල වෙනවා. ගැඹුරට ගියොත් ෆිසික්ස් ලේසි. උඩින් පල්ලෙන් ගියොත් ෆිසික්ස් අමාරුයි. හරිනේ? ගැඹුරට ගියොත් ෆිසික්ස් ලේසි. උඩින් පල්ලෙන් ගියොත් පුතේ ෆිසික්ස් අමාරුයි.
මෙන්න ඊළඟ එක. ඊළඟ එක තමයි මේ විභවමාන කම්බිය තුල ධාරාව යනෝනි. මේ විභවමාන කම්බිය තුල ධාරාව යනෝනි. යනෝනි. ඔය විභවමාන කම්බිය තුල ධාරාව යනකොට අනේ එයා රත් වෙනෝනේ. නේද? පුතේ විභවමාන කම්බිය තුල ධාරාව යනකොට එයා රත් වෙනවා. මතක් කරගන්න සන්නායකයක උෂ්ණත්වයේ සමග ප්‍රතිරෝධ විචරණය R θ සමානයි R නෝට් වාරයක් 1 ධන ඇල්ෆා θ. මේ ඇල්ෆා කියලා කියන්නේ මොකක්ද? මේ ඇල්ෆා කියලා කියන්නේ පුතේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. ඔය ඇල්ෆා කියලා කියන්නේ පුතේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. ඇල්ෆා කියලා කියන්නේ පුතේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. හරිනේ. එතකොට පුතේ බලන්න. හරි ඇල්ෆා කියලා කියන්නේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. මේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය වැඩි නම් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය ගොඩක් වැඩි වෙනවා. මේවා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය වැඩි නම් උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක ප්‍රතිරෝධය ගොඩක් වැඩි වෙනවා. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අඩුයි නම් උෂ්ණත්වයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය ගොඩාක්ම වැඩි වෙන්නේ. වැඩි වුණාට ගොඩක් වැඩි වෙන්නේ. හරිනේ පුතේ. වැඩි වෙනවා හැබැයි ගොඩක් වැඩි වෙන්නේ. දැන් හොඳට බලන්න. මේ විභවමාන කම්බිය තුල ගලා යන ධාරාව නිසා කම්බිය රත් වෙනවා. කම්බිය රත් වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. අන්න එතකොට පුතේ ඒකීය දිගක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. අන්න එතකොට K වෙනස් වෙනවා. මාර වැඩි. දැන් ඔය දෝෂය අවම කරගන්නේ කොහොමද? ඔය දෝෂය අවම කරන්න රත් වෙනකොට ප්‍රතිරෝධය වැඩි නොවෙන්න ඕනේ. රත් වෙනකොට ප්‍රතිරෝධය වැඩිවීම අල්ප වෙන්න ඕන. ධාරාව යනෝ තමයි ධාරාව යනකොට කම්බිය රත් වෙනවා. කම්බිය රත් වුණාට පුතේ ප්‍රතිරෝධය වැඩි නොවෙන්න ඕන. ඉතින් කම්බියේ උෂ්ණත්වය වැඩි වුණාට ගොඩක් වැඩි වුණත් ප්‍රතිරෝධය වැඩි නොවෙන්න නම් ඒ ප්‍රතිරෝධය වැඩිවීම නොසලකා හරින්න නම් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ගොඩාක් අඩු වෙන්න ඕන. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ගොඩක් අඩුයි මැංගනීන් වල. එහෙනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ඊටාම අවම මැංගනීන් වලින් තමයි පුතේ මෙන්න මේ විභවමාන කම්බිය හදාගන්නේ. මොකටද? ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ අවම එකකින් හැදුවම ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ අවම එකකින් හැදුවම පුතේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ අවම එකකින් අවම මැංගනීන් වලින් මේක හැදුවම මෙයා තුල ධාරාව යනෝ තමයි. ධාරාව ගියාම රත් වෙනෝ තමයි. රත් උනාට ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. නෑ කියන්නේ වෙනස් වීම ගණන් ගන්න ඕනෙත් නැහැ. ප්‍රතිරෝධ වෙනස් වීම පුතේ ගණන් ගන්න ඕනෙත් නැහැ. අන්න එතකොට මොකද්ද වෙන්නේ? අන්න එතකොට පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. කේ වෙනස් වීම ගණන් ගන්න ඕනේ. විභවමාන සම්බන්ධයෙන් ඔන්න ඔය දේවල් ටිකත් පුතේ ඊටාම වැදගත්. තේරුණානේ? ඊටාම වැදගත්. දැන් මගේ දරුවෝ හොඳ දරුවෝ වගේ. දැන් වීඩියෝ එක නවත්තලා මුලටම යන්න. විනාඩි 44ක් යන්න තියෙනවා. මුලටම ගිහලා පුතේ ආයි බලාගෙන ඉන්න. තුන්වෙනි වතාවේ අපි නෝට් එක ලියාගමු. එක සැරයක් දැන් බලන් ආව මුලටම ගිහලා බලන් ආව පුතේ තුන්වෙනි සැරේ අපි නෝට් එක ලියාගමු. මොකද ඔයාට මේක ඔලුවටම යන්න නෙවෙයි. ඉගෙන ගන්නවා කියන්නේ පොත්වල නෝට් ලියන එක නෙවෙයිනේ. යන්තම් උඩින් පල්ලෙන් දැනගෙන නෙවෙයිනේ ඕනේ. එන හරියට ලියා ගන්න ඕනේ පුතේ. හරියට ජවය ගන්න අනිත් අයට කෙලවිලා නන්නත්තර වෙලා මේවා ඉගෙන ගන්න ක්‍රමයක් නැතුව ඉන්න වෙලාවේ ඔයා හදාගන්න. ඔයාගේ රිසල්ට් එක ඔයා හදාගන්න. අනිත් අය අපිට මොකටද? අනිත් අය අපිට ඕනේ ඔයා හදාගන්න රිසල්ට් එක. අනිත් අය අදාළ නැහැ. අනිත් අය අදාළම නැහැ. අපිට මොකද? එයාලා රිසල්ට් හදාගත්තත් එකයි නැත්තත් එකයි. එයාලා මේව කරගත්තත් එකයි නැත්තත් එකයි. අපිට මොකෝ?
ඔයා කරගන්න. ඔයා කරගන්න. අනිවාර්යෙන්. ඔයා කරගත්තට පස්සේ ගේම් ෆිනිෂ්. ඔයා කරගන්න. අපි යමු නෝට් එකට. ලියන්න පුතේ මෙන්න. මෙන්න ලියන්න. චුටි යන මාතෘකාවක්. විභවමානයේ භාවිතයෙන්. විභවමානයේ බාහිර ලක්ෂ දෙකක් අතර විභවාන්තරයක් මැනීම. විභවමානයේ භාවිතයෙන් බාහිර ලක්ෂ දෙකක් අතර විභවාන්තරයක් මැනීම. හරි. දැන් පුතේ රූපය අඳින්න. රූපේ කියන්නේ මෙන්න මේ ඔක්කොම ටික හොඳයි. මෙන්න මේ ඉරෙන් වම් පැත්තේ මේ ඔක්කොම ටික ඇඳ ගන්න ඕනේ. මේ ඔක්කොම ටික ඇඳ ගන්න. මේ ඔක්කොම ටික පුතේ ඇඳ ගන්න. ඔක්කොම ටික ඇඳ ගන්න. ඔක්කොම ටික ඇඳ ගන්න. ඔක්කොම ටික ඇඳ ගන්න. හරිනේ. හරි. ලියන්න පුතේ මේ විදියට. ලියන්න පුතේ මේ විදියට. පිළිග නතර කරලා ඇඳනේ. හරි. ලියන්න පුතේ. විභවමානයේ PQ අග්‍ර දෙක. විභවමානයේ PQ අග්‍ර දෙක. PQ අග්‍ර දෙකයි. PQ අග්‍ර දෙකයි. PQ අග්‍ර දෙකයි. බාහිර පරිපථයකයි. බාහිර පරිපථයකයි. ලක්ෂ දෙකක් අතර විභවාන්තරයේ සෙවීම සඳහා සෙවීම සඳහා සෙවීම සඳහා සෙවීම සඳහා සෙවීම සඳහා සකස් කර ඇති සකස් කර ඇත සකස් කර ඇත කැපිටල් G මැද බිඳු ගැලනෝමීටරය 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 මැද බිඳු ගැලනෝමීටරය මැද බිඳු ගැලනෝමීටරය ගැලනෝමීටරයේ එහෙම ලියන්නේ ගැලනෝමීටරයේ උත්ක්‍රමණයේ ශූන්‍ය වන තෙක් 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 ශූන්‍ය වන තෙක් උත්ක්‍රමණයේ ශූන්‍ය වන තෙක් C සර්පණ ස්පර්ශකය C සර්පණ ස්පර්ශකය C සර්පණ ස්පර්ශකය C
සර්පණ ස්පර්ශකය. C සර්පණ ස්පර්ශකය. C සර්පණ ස්පර්ශකය. විභවමාන කම්බිය දිගේ සීරු මාරු කරනු ලැබේ. 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 අරනේ සීරු මාරු කරනු ලැබේ. යට ලියන්න. සන්තුලන අවස්ථාවේදී එනම් ජීහි උත්ක්‍රමණය ශූන්‍ය වන අවස්ථාවේදී ජීහි උත්ක්‍රමණය ශූන්‍ය වන අවස්ථාවේදී ජීහි උත්ක්‍රමණය ශූන්‍ය වන අවස්ථාවේදී 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 AC දිග එනම් සන්තුලන දිග සිම්පල් L නම් සන්තුලන දිග සිම්පල් L නම් කියලා පොතේ මෙන්න මේ ටික සටහන් කරගන්න. මේ ටික සටහන්. ඉතින් ඒකීය දිගක විභවාන්තරයේ K නම් L දිගක විභවාන්තරයේ පොතේ KL නේ. හරිනේ? මේක තමයි විභවමානයක සිද්ධාන්තය. V සමානයි KL. හරි සරලයි. හරිනේ පුතේ? V සමානයි KL. V සමාන වෙනවා KL ට. හරි. රයිට්. ඔක ගත්තා. දැන් පුතේ චූටි තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. නැත්නම් නෝට් කියලා මෙහෙම ලියන්න. නෝට් කියලා මෙහෙම ලියන්න. ඉහත දක්වා ඇත්තේ විභවමානයක සිද්ධාන්තයයි. සන්තුලන තත්ත්ව යටතේදී විභවමානය සම්බන්ධ ඊටාම වැදගත් සංකල්ප කීපයක් පහත දැක්වේ. ඊටාම වැදගත් සංකල්ප කීපයක් පහත දැක්වේ. right අංක 1 හරිනේ මෙහෙම ලියන්න අංක 1 මේක පුතේ අර පරිපූර්ණ වෝල්ට් මීටරයක කතන්දරේ දැන් පරිපූර්ණ වෝල්ට් මීටරයක පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයයිනේ එහෙනම් ඒ අතුලින් ධාරාව යන්නේ නැහනේ ඉතින් සන්තුලන තත්ත්වයටදී P හෝ Q තුලින් විභවමානයේ දෙසට ධාරාව ගලා යන්නේ එහෙනම් සන්තුලන තත්ත්වයටදී විභවමානයේ PQ අග්‍ර දෙක පරිපූර්ණ වෝල්ට් මීටරයක් විදියට ක්‍රියා කරනවා. ඒතර ප්‍රශ්න දෙන උත්තරේම කියන්න. හරිනේ. අඳ ගන්න මේ රූපේ. අංක 1 කියලා මේ රූපේ අඳ ගන්න. අංක 1 කියලා මේ රූපේ අඳ ගන්න පුතේ. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්නකෝ. පරිපූර්ණ වෝල්ට් මීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් නිසා අනන්තයක් කරන නිසා ඒ තුලින් ධාරාවක් ගමන් නොකරයි.
එසේම සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී P සහ Q තුලින් විභවමානයේ දෙසට ධාරාවක් ගමන් නොකරයි. විභවමානයේ දෙසට ධාරාවක් ගමන් නොකරයි. විභවමානයේ දෙසට ධාරාවක් ගමන් නොකරයි. ගමන් නොකරයි. ගමන් නොකරයි. ගමන් නොකරයි. ගමන් නොකරයි. මේ නිසා සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී සන්තුලන තත්ත්වයටතේදී විභවමානයේ PQ අග්‍ර දෙකයි. විභවමානයේ PQ අග්‍ර දෙකයි. විභවමානයේ PQ අග්‍ර දෙකයි. පරිපූර්ණ වෝල්ට් මීටරයක අග්‍ර ලෙස ක්‍රියා කරයි. 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 අංක 2 යටතේ තියෙන ටික සටහන් කරගන්න පුතේ. अंक 2 යටතේ තියෙන ටික සටහන් කරගන්න. अंक 2 යටතේ තියෙන ටික සටහන් කරගන්න පුතේ. ලියා ගන්න වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හරි. ලියන්න පුතේ. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. විභවමාන කම්බියේ ඒකීය දිගක විභවාන්තරය එනම් සිම්පල් K අනිවාර්යෙන්ම නියත විය යුතුයමය. අනිවාර්යෙන්ම නියත විය යුතුයමය. අනිවාර්යෙන්ම නියත විය යුතුයමය. මේ සඳහා කියලා තරු දදාලියමු. මේ සඳහා දැන් මෙතන v සමාන ir නේ. ඒතර i වාරයක් r කියන්නේ රෝයල් බෙදීම a. L කියන්නේ 1යි. රෝ වාරයක් 1 බෙදීම a. ධාරාව නියත වෙන්න ඕන, හරස්කඩ නියත වෙන්න ඕන. ඉතින් ධාරාවයි හරස්කඩයි නියත වෙන්න තමයි වෙන්න ඕන. එහෙම ලියන්න. මේ සඳහා තරුව එපා ඉස්සරහට මේ සඳහා විභවමාන කම්බිය තුල ගලන ධාරාව සහ විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය. විභවමාන කම්බිය තුල ගලන ධාරාව සහ විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය. විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය. විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය. නියත විය යුතුයමය. විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය
නියත විය යුතුයමය. හරස්කඩ වර්ගඵලය නියත විය යුතුයමය. නියත විය යුතුයමය. නියත විය යුතුයමය. හරිනේ. විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය නියත විය යුතුයමය. හරි. දැන් තරුදදා ධාරාවයි වර්ගඵලය නියත වෙන්න ඕන. අවස්ථා ටික ලියාගමු. පළවෙනි තරුපතේ. මේක S කියලා දාගත්ත නේද ඔයගොල්ලෝ? එහෙම දාගෙන නැත්නම් දාගන්න මෙතන S කියලා. අඳු පරිපති ලියන්න පුතේ. S switch දිගින් දිගටම සංවෘතව වරහන් තුලේ on. S switch දිගින් දිගටම සංවෘතව වරහන් තුලේ on. වරහන් වහන්න. තබාගත හොත් මේකනේ විභවමාන කෝෂය තුලින් දිගින් දිගටම ධාරාව ගමන් කරන නිසා විභවමාන කෝෂය තුලින් දිගින් දිගටම ධාරාව ගමන් කරන නිසා දිගින් දිගටම ධාරාව ගමන් කරන නිසා 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 දිගින් දිගටම ධාරාව ගමන් කරන නිසා කෝෂය ඉක්මනින් විසර්ජනය වී විභවමාන පරිපථය තුල ගලා යන ධාරාව අඩු වේ. මෙවිට සිම්පල් K වෙනස් වේ. මේ නිසා S switch සංවෘතව වරතුලේ off නෑනේ විවෘතව සමා වෙන්නේ. S switch විවෘතව වරතුලේ off විවෘතව වරතුලේ off තබාගෙන අවශ්‍ය විටක පමණක් විවෘත සමා වෙන සංවෘත අවශ්‍ය විටක පමණක් සංවෘත වරතුලේ on කළ යුතුය. වරදිනෝ බඩගිනි කළ යුතුය. ඊළඟතර විභවමාන කෝෂය සඳහා දීර්ඝ කාලයක් තුල නියත ධාරාවක් බාහිර පරිපථයකට ලබා දිය හැකි ඇකියුමිලේටරයක් ඔක වරන් තුල යගෙන ඊයම් අම්ල ඇකියුමිලේටරයක් ඊයම් කෙටීරක් අම්ල ඇකියුමිලේටරයක් දෙක විදිහටම කියනවා. ඔක කාර් බැටරියක් කරනවා. ඇකියුමිලේටරයක් වරන් තුල ඊයම් අම්ල ඇකියුමිලේටරයක් වරමාන භාවිතා කළ යුතුය. භාවිතා කළ යුතුය. භාවිතා කළ යුතුය. ඊළඟතරව විභව මෙන්න මේ කම්බිය හරස් කඩ වෙනස් නොවෙන්න ඕන කතන්දරය ලියන්න. විභවමාන කම්බියේ හරස් කඩ ඒකාකාර ස්වභාවයට විභවමාන කම්බියේ හරස් කඩ ඒකාකාර ස්වභාවයට හානි වන නිසා සර්පණය තුර සේතු කම්බිය දිගේ ස්පර්ශ කරගෙන යාමෙන් හෝ ටික වේලාවක් තදින් ස්පර්ශ කරගෙන සිටීමෙන් වැළකිය යුතුය. ටික වේලාවක් තදින් ස්පර්ශ කරගෙන සිටීමෙන් වැළකිය යුතුය. ටික වේලාවක් තදින් ස්පර්ශ කරගෙන සිටීමෙන්
වැළකිය යුතුය. වැළකිය යුතුය. වැළකිය යුතුය. වැළකිය යුතුය. හරිනේ පුතේ? right. ඊළඟ තරුව අර මැංගනීන් කම්බිය කතන්දරය කියලා දෙන්න. එයන පුතේ. විභවමාන කම්බිය තුල ගලන ධාරාව නිසා විභවමාන කම්බිය තුල ගලන ධාරාව නිසා එය රත් වේ. මෙවිට විභවමාන කම්බියේ ප්‍රතිරෝධය වැඩි වේ. 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 ප්‍රතිරෝධය වැඩි වේ. වැඩි වේ. මෙවිට K වෙනස් වේ. මේ නිසා මෙම දෝෂය අවම කර ගැනීම සඳහා ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අවම වන ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අවම වන මැංගනීන් වලින් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අවම වන මැංගනීන් වලින් විභවමාන කම්බිය සාදා ගනී. මැංගනීන් වලින් විභවමාන කම්බිය සාදා ගනී. මැංගනීන් වලින් විභවමාන කම්බිය සාදා ගනී. විභවමාන කම්බිය සාදා ගනී. හරිනේ පුතේ. විභවමාන කම්බිය සාදා ගනී. විභවමාන කම්බිය සාදා ගනී. විභවමාන කම්බිය සාදා ගනී. සාදා ගනී. සාදා ගනී. හරිනේ? right. ඔතන අපි කියලා දුන්නේ ওই ටික තමයි. දැන් එතකොට පුතේ ඔතන අපි කියලා දුන්නේ ওই ටික. ඒතර විභවමානය භාවිත කරලා කොහොමද නේ විභවමානයේ දැන් මේ E නෝට් R නෝට් මේ මුළු දිග සහ මුළු ප්‍රතිරෝධය වගේ දේවල් දන්නවනම් ගලා යන ධාරාව හොයාගෙන ඒකීය දිගක විභවාන්තර සොයා ගන්න විදිහ. නේද පුතේ? ඒකීය දිගක විභවාන්තර හොයාගෙන ඊට පස්සේ බාහිර ප්‍රතිරෝධයකට මේ ලක්ෂ දෙක සම්බන්ධ කරාම බාහිර ප්‍රතිරෝධයකට පුතේ ලක්ෂ දෙක සම්බන්ධ කරාම මෙන්න මෙයා සන්තුලන අවස්ථාව ලබාගෙන මේ සන්තුලන අවස්ථාවේදී කොහොමද අපි කරන්නේ? මේ සරපණය අතුර මෙහෙම සීරුමාරු කරනවා. සරපණය අතුර මේ විදිහට පුතේ සීරුමාරු කරමින් සරපණය අතුර සීරුමාරු කරමින් මේ විභවමානයේ සන්තුලන අවස්ථාව පුතේ අපි ලබා ගන්නවා. සන්තුලන අවස්ථාව ලබාගෙන සන්තුලන අවස්ථාව කියන්නේ මේ මැද බිඳු ගැල්වනෝමීටර උත්ක්‍රමණයේ ශූන්‍ය වෙන අවස්ථාව. හරිනේ? ශූන්‍ය වෙන අවස්ථාව. ලබාගෙන පුතේ ඒ ලබාගෙන බාහිර විභවාන්තර V සමාන වෙනවා KL ට. ඊළඟට අපි තවත් වැදගත් දෙයකට යනවා පුතේ. මෙයාගේ සන්තුලනය ගන්නෙ කොහොමද? සහ මෙතන තව විශේෂ උපාංගයක් අතරමැද දානවා. අන්නේ විශේෂ උපාංගය දාලා කොහොමද සන්තුලනය ගන්නෙ කියලා. හරි. එහෙනම් ලියා ගන්න පුතේ ඊළඟ චූටි අනුමාතෘකාව. චූටි අනුමාතෘකාව ලියා ගන්න පුතේ. විභවමානයක සන්තුලන අවස්ථාව ලබා ගැනීම. විභවමානයක සන්තුලන අවස්ථාව ලබා ගැනීම. අපි බලමු පුතේ ඕකේ මොකද්ද කියන්නේ කියලා. මේක මම පැහැදිලි කරන්නකෝ මෙන්න මේ විදිහට. පුතේ මේ ඔන්න අර විභවමානය. මම අර සුචේ අනම්මනම් ඒ මුකුත් අඳින්නේ නැහැ. හරිනේ. එතකොට මේක AB කම්බිය විභවමාන කම්බිය. මෙතන අර ප්‍රතිරෝධයේ සුචය ඇඳේ නැහැ. හරි. ඒව ඇඳේ නැහැ මම. ඒ සුචය අනම්මනම් කිසිවක්
ඇන්දේ නැහැ. දැන් පුතේ මේ B විභවමාන කම්බියනේ. මෙතන බාහිර ලක්ෂ දෙක ඔය විදියට බාහිර ලක්ෂ දෙක ඔය විදියට මෙන්න පුතේ අර මද බිඳු ගැලනෝමීටරය සරපණය අතුරු මෙහෙට කරලා තමයි මෙන්න මේ සන්තුලන දිග ලබා ගන්න. හරි? ඔය විදියට. දැන් පුතේ මෙතන P මෙතන Q නේ. දැන් ඔයාට තේරෙන්න ඕන ඔය සන්තුලන අවස්ථාවේදී මේ අතර විභවාන්තරයේ බිඳුවයිනේ. හැබැයි මෙයා මේ කෙලවර හරි වගේ තැනක තියුවොත් මෙයා මේ හරි තැනක තියුවොත් අපි તો මෙයා තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 10යි කියලා. අපි නිකබට හිතුව මෙයා තුලින් යන්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 10යි කියලා. අපි તો මෙයා මේ වගේ තැනක තියෙනකොට වැඩි විභවාන්තරයක් ඇවිල්ලා දැන් මෙතනයි මෙයා මෙතන තියෙනකොට මේ අතර විභවාන්තරයේ බිඳුවයිනේ. මීටර් සේතුව මතක් කරගන්න පුතේ. මීටර් සේතුවයි තාම හොඳට මේක පැහැදිලි කරන්න. මීටර් සේතුව මතක් කරගන්න. මීටර් සේතුව මතක් කරගන්න. එතකොට මෙතන තියෙනකොට මේ දෙක අතර විභවාන්තරයේ බිඳුවයි. මෙයා මෙතන තියෙනකොට පුතේ. මෙයා මේ වගේ තැනක තියුවොත්. මේ වගේ තැනක. මෙන්න මේ වගේ තැනක තියුවොත්. මේ වගේ තැනක තියුවොත් අපි තුන් විභවාන්තරය වැඩි වෙලා මිලි ඇම්පියර් 20ක ධාරාවක් යන්න ගියා. එතකොට මෙයා විනාශ වෙන්න පුළුවන් නේද පුතේ? උපරිම ධාරාවට වඩා වැඩි යන්න කිව්වොත්. අන්න ඒක නිසා විශාල ධාරාවලින් සන්තුලන ලබා ගැනීමේදී විශාල ධාරාවලින් මෙයා ආරක්ෂා කරගන්නවා. ඉතින් විශාල ධාරාවලින් ආරක්ෂා කරගන්න මීටර් සේතුවේදී කරපු දේම තමයි පුතේ මෙතන අපි කරන්නේ. මීටර් සේතුවේදී කරපු දේම තමයි කරන්නේ. මෙතන තමයි ගැලනෝමීටරේ තියෙන මැද බිඳු ගැලනෝමීටරය. මැද බිඳු ගැලනෝමීටරය. මෙතන AB. මෙතන පුතේ P. මෙතන පුතේ Q. හරිනේ? මෙන්න මේ වගේ තැනක දානවා පුතේ විශාල ප්‍රතිරෝධකයක්. 1 කිලෝ ඕම් වගේ විශාල ප්‍රතිරෝධකයක් දානවා. දාලා ඊට සමාන්තරගතව පුතේ මෙන්න මේ විදියට K කියන සුචියක් අන්තර්ගත කරනවා. K කියන සුචියක් පුතේ අන්තර්ගත කරනවා. තේරුණානේ? K සුචිය අන්තර්ගත කරනවා. දැන් අපි මෙහෙමයි සන්තුලනය ගන්නෙ. මීටර් සේතුව වගේම තමයි. ඉස්සලා මේ K සුචිය ඕෆ් කරනවා. දැන් K සුචිය ඕෆ් කරාම මෙහෙන් ධාරාවක් આવොත් මෙහෙන් යන්නේ නැහැ. මෙහෙන් යන්නේ. මෙහෙන් යනකොට පුතේ මෙයා සමග විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙච්ච නිසා මෙයා දැන් ඕෆ්. මෙහෙන් ධාරාව යනකොට සන්තුලන නැති වෙලාවේ ධාරාව යනෝනේ සන්තුලන නැති වෙලාවේ ධාරාව යනවා. එතකොට මෙහෙන් ධාරාව යනකොට පුතේ මෙතන ප්‍රතිරෝධය වැඩි නිසා වැඩි ප්‍රතිරෝධයක් තියෙන නිසා ධාරාව අඩු වෙනවා. කිසියම් විභවාන්තරයකදී ප්‍රතිරෝධය වැඩි නම් ධාරාව අඩුයි. ඔහොම අඩු ධාරාවකදී කුඩා ධාරාවකදී මෙයා මෙහෙම කරලා ආසන්න සන්තුලනය ගන්නවා. ඇයි ආසන්න සන්තුලනය කියන්නේ? මෙන්න මේ වගේ පුංචි පරාසයක. ඇයි ධාරාව ගොඩක් අඩුයිනේ. ධාරාව ගොඩක් අඩුයි නිසා මොකද ප්‍රතිරෝධ ගොඩක් වැඩි නිසා ධාරාව අඩුයි නිසා මේ වගේ කිසියම් පරාසයකදී මේ වගේ පුංචි කිසියම් පරාසයකදී පුතේ ධාරාව බිඳුවට ආසන්න වෙනවා. අපි ඒකට කියනවා ආසන්න සන්තුලනය කියලා. ඔය ආසන්න සන්තුලනය ගත්තට පස්සේ මෙන්න මේ ස්විච් ඔන් කරනවා. ස්විච් ඔන් කරාට පස්සේ පුතේ හොඳට බලන්න මෙතර ප්‍රතිරෝධයේ බිඳුවයි මෙතර ප්‍රතිරෝධය විශාලයි. දැන් මෙතනින් ධාරාවක් යන්න આવොත් මෙහෙන්නේ ධාරාව යන්නේ. එතකොට කිසියම් විභවාන්තරයකේ ධාරාව වැඩි. හැබැයි පුතේ එතන ආසන්න සන්තුලනය අරගෙනනේ. ආසන්න සන්තුලනය ගත්ත නිසා මේ විභවාන්තරය ගොඩක් අඩුයි. අන්න දැන් විභවාන්තරය ගොඩක් අඩු නිසා ප්‍රතිරෝධය අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. අඩු ප්‍රතිරෝධය තුලින් ධාරාව ගිහිල්ලා නිවැරදි සන්තුලනය ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ සන්තුලනය ලබා ගන්න මෙන්න මෙහෙමයි. සන්තුලනය ලබා ගන්න පුතේ මෙන්න මෙහෙමයි. මෙන්න සන්තුලනය ගන්න විදිය. සන්තුලනය ගන්න විදිය පුතේ. මේ K සුචිය තියෙන. ඔය K සුචිය පුතේ ඕෆ් කරනවා. හරිද? මේ K සුචිය පුතේ ඕෆ් කරනවා. K සුචිය ඕෆ් කරලා මේ K සුචිය ඕෆ් කරලා ආසන්න සන්තුලනය ගන්නවා. හරි? ආසන්න සන්තුලනය ගන්නවා. මෙතන තදින් ස්පර්ශ කරගෙන යන්නේ නැහැ. මෙහෙම සීරු මාරු කරමින් තමයි යන්නේ. ඊට පස්සේ K on කරනවා. K on කරලා නිවැරදි සන්තුලනය ලබා ගන්නවා. එහෙනම් පුතේ විභාගෙදී මෙන්න මේ ප්‍රශ්නයක් අහන්න බලන්න නිතර විභව මානයක් આવොත් නිතර ඇහෙනවා.
මේ ගැල්වනෝමීටරයේ සමග ශ්‍රේණිගත විශාල ප්‍රතිරෝධක යොදා තිබෙන්නේ ඇයි? නැත්නම් මෙන්න මේ කොටස දාලා තියෙන්නේ ඇයි? මොකටද දාලා තියෙන්නේ? ගැල්වනෝමීටරය අධික ධාරාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා. එහෙනම් මේ කොටස දාලා තියෙන පොතේ මේ පද්ධති කොටස දාලා තියෙන පොතේ ගැල්වනෝමීටරය අධික ධාරාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා. මම තව ප්‍රශ්නයක් අහනවා. මේ G කියලා දාලා තියෙන්නේ මොකක්ද? සමහර දරුවෝ උත්තර දෙනවා G කියන්නේ මොකද්ද කියලා ගැල්වනෝමීටරය කියලා. ලකුණු දෙන්නේ නැහැ පුතේ. මාරු වැඩිනේ. එයි. මේක හරියට කියන්න ඕනේ. මේක පුතේ මැද බිඳු ගැල්වනෝමීටරය. නැත්නම් අපි කියන පුතේ මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරය. එහෙනම් මේ තියෙන්නේ මතක තියාගන්න. මේ තියෙන්නේ පුතේ මැද බිඳු ගැල්වනෝමීටරය. මැද බිඳු ගැල්වනෝමීටරය. වෙන විදිහකින් කිව්වොත් පුතේ මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරය. නිකම්ම ගැල්වනෝමීටරය කියලා කියන්න එපා. එහෙනම් මේක මැද බිඳු ගැල්වනෝමීටරය. නැත්නම් අපි කියන පුතේ මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරය කියලා. තේරුණානේ? හරි. එහෙනම් K ස්විච් ඕෆ් කර ආසන්න සම්තුලන ලබාගෙන K ඔන් කර නිවැරදි සම්තුලන ලබා ගන්නවා. මෙන්න මේ පද්ධතිය තියෙන්නේ ගැල්වනෝමීටරේ ආරක්ෂාව සඳහා. හරි. දැන් පුතේ මේක එක රූපය මේක දෙක රූපය කියලා වීඩියෝ එක නතර කරලා අරක එක රූපය මේක දෙක රූපය කියලා දාගන්න. එක රූපය දෙක රූපය කියලා දාගන්න. වීඩියෝ එක නතර කරලා ලියන්න පුතේ මෙහෙම. එක රූපයේ පරිදි මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරය. මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරය සම්බන්ධ කර ඇතනම් C සර්පණය අතර සේරු මාරු කර සන්තුලනයේ ගැනීමේදී සමහර අවස්ථාවන් වල Q සහ C අතර වැඩි විභවාන්තරයක් ඇති වී ගැල්වනෝමීටරය තුලින් අධික ධාරා ගමන් කරයි. ගැල්වනෝමීටරය තුලින් අධික ධාරා ගමන් කර ගැල්වනෝමීටරය තුලින් අධික ධාරා ගමන් කර එය විනාශ වී යා හැක. මේ වළක්වා ගැනීම සඳහා අධික විභවාන්තරවලදී ගැල්වනෝමීටරය තුලින් ධාරාව අඩුවන පරිදි 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 ධාරාව අඩුවන පරිදි G සමග ශ්‍රේණිගතව විශාල ප්‍රතිරෝධකයක් යොදා එම ප්‍රතිරෝධය සමග සමාන්තරගතව K ස්විචයක් යොදයි. දැන් කියලා යටින් රතු පැනෙල යන්න. K ස්විචය ඕෆ් කර ඕෆ් කියන්නේ විවෘත. K ස්විච් ඕෆ් කර වරන්තුල විවෘත කියලා දාන්න. ආසන්න සන්තුලනය ලබාගෙන නැවත K ස්විචය ඔන් කර නිවැරදි සන්තුලනය ලබා ගනී. නිවැරදි සන්තුලනය ලබා ගනී. හරිනේ.
නිවැරදි සන්තුලනය ලබා ගනී. නිවැරදි සන්තුලනය ලබා ගනී. හරි නේද පුතේ? right. දැන් එන ඒකත් අපි ලබා ගත්තා. ඊළඟ චූටි අනුමාත්‍රකාවක් වගේ ලියන්න පුතේ. විභවමානයේ මගින් සන්තුලනයක් නොලැබීමට හේතු. විභවමානයේ මගින් සන්තුලනයක් නොලැබීමට හේතු. සමහරලාට සන්තුලනෙන්නේ නැහැ. සන්තුලනයක් නොලැබෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. හරි. පුතේ පළවෙනි එක සන්තුලනයක් නොලැබෙන්න හේතු. මම දැන් පළවෙනි කියලා දෙන්න යන්නේ. එකක් තමයි මෙන්න මෙහෙම. චුට්ටක් බලන්නකෝ පුතේ. දැන් විභවමානේ මෙහෙම තියෙනවනේ. ඔය තමයි පුතේ විභවමාන කම්බිය. හරි. දැන් බාහිර විභවාන්තරය තියෙන අපි හිතුව මැනීමට යන කෝෂයක් මෙහෙම තියෙනවා කියලා. මෙහෙම. ඔන්න මෙහෙම පරිපතයක් මොකක් හරි තියෙනවා. හරිද පුතේ? මතක තියාගන්න ඕන මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයට මේ බාහිර විභවාන්තරයේ ධනාග්‍රය සම්බන්ධ වෙන්න ඕන. ඇයි? දැන් පුතේ මෙතන විභවයයි සමාන වෙන්නේ. මෙතන විභවයයි සමාන වෙන්නම් මෙතන ධනාග්‍රය නම් මෙතන ධනාග්‍රය වෙන්න. දැන් මෙහෙමත් හරි පුතේ. මෙන්න මෙහෙමත් හරි. හොඳට බලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අර මැද කොටස මම දැම්මේ නැහැ හොඳයි. ඒ පුතේ මැද කොටස දැම්මේ නැත්තේ? මේ අර විශාල ප්‍රතිරෝධකේ දැම්මේ නැහැ. හරි විශාල ප්‍රතිරෝධය දැම්මේ එක තියෙනවා කියලා හිතන්න. විශාල ප්‍රතිරෝධකේ දැම්මේ එක තියෙනවා කියලා හිතන්න. මේකත් හරි පුතේ සන්තුලනයක් ලැබෙනවා. මේකත් සන්තුලනයක් ලැබෙනවා. හරි? මේක අංක 1 කියලා ගන්නම්. මේක අංක 2. මෙතන ධනට ධන සම්බන්ධ වෙලා මෙතන ඍණට ඍණ සම්බන්ධ වෙලා. කියන්නේ ඍණට ඍණ කියලා කියන්නේ මේ ධනට ධන සම්බන්ධ වෙලානේ. ඒ දෙක හරි. හැබැයි මෙන්න මෙහෙම තිබුණොත් පුතේ බලන්න මේ විභවමාන කෝෂයේ ධනාග්‍රය මේක විභවමාන කෝෂය. මේකට කියන පුතේ අපි විභවමාන පරිපතය කියලා. ওই විභවමාන කෝෂයේ ධනාග්‍රයත් එක්ක මේ බාහිර කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වුණොත් මෙන්න මෙහෙම සම්බන්ධ වුණොත් මෙහෙම සම්බන්ධ වුණොත් පුතේ සන්තුලනයක් ගන්න බෑ. මෙහෙම සම්බන්ධ වුණොත් පුතේ කවදාවත් සන්තුලනයක් ගන්න බෑ. ඇයි සන්තුලනයක් ගන්න බැරි? මෙතන ධන විභවයක් මෙතන ඍණ විභවයක් නේ? පුතේ මේ ධන විභවයකයි මෙයාගෙන් ලැබෙන ධන විභවයකයි මෙයාගෙන් ලැබෙන ඍණ විභවයකයි කවදාවත් සමාන කරන්න බෑ. මේ ධන විභවයකයි මෙතන ලැබෙන ඍණ විභවයකයි සමාන කරන්න බෑනේ පුතේ. එහෙනම් විභවමානයකින් සන්තුලනයක් ලැබෙන්න නම් පුතේ විභවමානයකින් සන්තුලනයක් ලැබෙන්න නම් පුතේ අනිවාර්යයෙන්ම විභවමාන පරිපතේ විභවමාන කෝෂයේ ධනාග්‍රයයි මැනීමට යන විභවාන්තරයේ ධනාග්‍රයයි එකිනෙක සමග සම්බන්ධ වෙන්න. එහෙම නැත්තම් බෑ. දෙවෙනි එක තමයි පුතේ මේ මැනීමට යන විභවාන්තරයේ තියෙන්නේ. දැන් මේ විභවමාන කම්බියේ මුළු විභවාන්තරය VAB නේ. මේ මැනීමට යන විභවාන්තරය අපි ගත්තොත් මේ ගැල්වනෝමීටරය. මේ මැනීමට යන විභවාන්තරයට වඩා අනිවාර්යයෙන්ම මෙයාගේ මුළු විභවාන්තරය විශාල වෙන්න ඕනේ. අපි තුමු දැන් AB කම්බියේ අග්‍ර අතර මුළු විභවාන්තරය 10 වෝල්ට් කියලා. මේ අතර විභවාන්තරය 10 වෝල්ට් නම් මේ අතර විභවාන්තරය 12 වෝල්ට් වුණොත් ඉතින් සන්තුලනයක් ගන්න බෑනේ. මොකද මේ අතර විභවාන්තරය සමාන වෙන්න ඕනේ නේද මේ අතර විභවාන්තරයට. මුළු විභවාන්තරය 10ක් නම් AC අතර විභවාන්තරය බලන්න AB අතර විභවාන්තරය 10ක් නම් AC අතර විභවාන්තරය 10ට වඩා අඩුයි. AB අතර විභවාන්තරය බලන්න පුතේ AB අතර විභවාන්තරය 10ක් නම් AC අතර විභවාන්තරය 10ට වඩා අඩුයි. එතකොට මේ මැනීමට යන විභවාන්තරය 12ක් නම් 12 වෝල්ට් විභවාන්තරයකින් කොහොමද පුතේ මේ අතර විභවාන්තරය මැනගන්නේ?
12යි වෝල්ට් ගෙන් පුතේ මේ අතර විභවාන්තරය මැන ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. එහෙනම් මැනීමට යන විභවාන්තරය අනිවාර්යෙන් විභවමාන කම්බියේ මුළු විභවාන්තරයට වඩා අඩු වෙන්න ඕනේ. දැන් මුළු විභවාන්තරය 12 වෙලා හිත. මුළු විභවාන්තරය 12 වෙලා මෙයා 10ක් වුණොත් මේ අතර 12යි. අපි તો මේ අතර 15යි කියලා. මේ අතර 15න් මෙයාට 12ක් දෙනවා. ඉතින් මෙයා 12ක් වුණොත් මෙතන 12යි නම් මෙතන 12ම අනින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා මුළු විභවාන්තරේ 15ක් වෙලා මේ මැනීමට යන 20යි නම් මේ මුළු විභවාන්තරේ 15 වෙලා මේ විභවාන්තරේ 20 වෙන්න බෑනේ. එහෙනම් කවදාවත් මනින්න බෑ. එහෙනම් දෙවෙනි එක තමයි පුතේ. විභවමානයේ භාවිතයෙන් මේ මැනීමට යන විභවාන්තරය මෙන්න මේකනේ. මැනීමට යන විභවාන්තරය විභවමාන කම්බියේ විභවාන්තරයට වඩා අඩු වෙන්නම ඕන. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පුතේ මේ පරිපතේ ලක්ෂ දෙකක් විසන්ධි වෙලා. කැඩිලා. වයර් එක ගැලවිලා. මේ කොහෙන් හරි ඔක සම්බන්ධ කරනකොට ගැලවිලා. මේ පරිපතේ මෙහෙම ලස්සනට අඳින්න තිබුණාට වයර් සම්බන්ධ කරනකොට සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ කරන්න බෑ. නේ? ඉතින් කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? ඉතින් මේ කියන්නේ සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරනකොට කැඩලා හරි මොකක් හරි විසන්ධියක් වෙලා තිබුණා. කෙල වෙනවනේ. ඒතර සම්තුලනයක් ගන්න බෑ. අනිත් අක්‍ර දෙක ලුහුවත් වෙලා නම් මොකද්ද බල ලුහුවත් වෙනවා කියන්නේ? ලුහුවත් වෙන කියන්නේ ෂෝට් වෙලා. අර වයර් ෂෝට් වෙන හිටු කට්ටියට වයර් ෂෝට් වෙනවා. නේද? අපිට වයර් ෂෝට් වෙන්නේ නැද්ද? අපේ ඡන්දදායකයන්ට. ඡන්දයක් වෙලාවට නම් අපේ කට්ටිය හොඳට වයර් ෂෝට් වෙලා ඒ ඡන්ද දිරෙන මෙච්චර කාලයක් ඕකනේ කරේ. ලංකාවට නිදහස ලැබිලා කොච්චර කාලයක්ද? අවුරුදු 70 ගාණක්. එහෙම වෙලා මේ රට තාම සංවර්ධන වෙමින් පවතින. දැන් නම් වලපාලට යනද කොහොමද? ඒ රටේ ට්‍රිලියන ගණන් ණයත් එක්ක. හොඳට වයර් ෂෝට් කරගෙන තමයි ඡන්දෙ දුන්නේ. ඡන්දෙ ගත්ත කට්ටිය අම්මට සිරියායි සුප්පි. ඒගොල්ලෝ අතර අපිට පානුත් නැහැ. ඉතින් පුතේ ඉතින් සන්ධි දෙකක් ලුහුවත් වෙලා නම් හරි අග්‍ර දෙකක් විසන්ධි වෙලා නම් හරි අපිට සම්තුලනයක් ගන්න බැහැ. හරිනේ? මාතෘකාව ලිව්වා. විභවමානයේ මගින් සම්තුලනයක් නොලැබීමට හේතුව. විභවමානයේ මගින් සම්තුලනයක් නොලැබීමට හේතුව. අංක 1 මේ රූප සටහන් තුන ඇඳ ගන්න පුතේ. වීඩියෝ එක නතර කරලා මේ රූප සටහන් තුන ඇඳ ගන්න. හරි. ලියන්න පුතේ මෙහෙම. විභවමාන කම්බියේ විභවමාන කෝෂයේ ධනාග්‍රයට විභවමාන කෝෂයේ ධනාග්‍රයට මැනිය යුතු විභවාන්තරයේ ධනාග්‍රය සම්බන්ධ වී නොතිබීම එක හා දෙක රූප සටහන් නිවැරදි වන අතර තුන රූප සටහන වැරදි වේ. අංක 2 කියලා රූපය අඳ ගන්න පුතේ. අංක 2ට අදාළ රූපය අඳ ගන්න. වීඩියෝ එක නතර කරලා. දැන් මෙහෙම ලියන්න පුතේ. විභවමාන කම්බියේ මුළු විභවාන්තරයට වඩා විභවමාන කම්බියේ මුළු විභවාන්තරයට වඩා මැනීමට යන විභවාන්තරය විශාල වීම. 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 ඊළඟ එක. ඊළඟ එකේ පරිපතේ අග්‍ර දෙකක් විසන්ධි වී තිබීම. පරිපතේ අග්‍ර දෙකක් විසන්ධි වී තිබීම. පරිපතේ අග්‍ර දෙකක් විසන්ධි වී තිබීම. විසන්ධි වී තිබීම. ඊළඟ එක. ඊළඟ එකේ පරිපතේ අග්‍ර දෙකක් ලුහුවත් වී තිබීම.
ලුහුවත් වී තිබීම. ලුහුවත් වෙනවා කියන පොතේ ෂෝට් වෙනවා. ලුහුවත් වී තිබීම. ලුහුවත් වී තිබීම. හරි නේද? හරි. ඔතනින් විභවමානය හා සම්බන්ධ මූලික ඉගෙන ගැනීම ටික ඔක්කොම අවසන්. ඊට පස්සේ තියෙන පොතේ විභවමාන පරීක්ෂණ. ඒ විභවමාන පරීක්ෂණ යටතේ තමයි විභවමාන එක තාන්ත දෝෂය කියලා එකක් තියෙනවා. ඒව ඉගෙන ගන්න තියෙනවා. විභවමාන පරීක්ෂණ යටතේ පොතේ ප්‍රැක්ටිකල් ලිස්ට් එකේ තියෙන විතරක් නෙමෙයි මම කරන්නේ. ප්‍රැක්ටිකල් එක ලිස්ට් එකේ තියෙනවත් කරනවා. ඊට අමතරව ගැටලු එන්න පුළුවන්. ගැටලු ආකෘතිත් කරනවා. හරිනේ? හරි. අපි එහෙනම් ඊළඟට විභවමාන පරීක්ෂණ සාකච්ඡා කරමු.